SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 නොවැම්බර් 28 සෙනසුරාදා සිරස්තල. තවත් කොවිඩ් මරණ 8ක් සමස්ත මරණ ගණන 107ක් දක්වා ඉහළට. අටලු ගම තත්ත්වය භයානකයි. සෞඛ්‍යාංශවලට සහාය නොදුනොත් දැඩි ක්‍රියාමාර්ග. අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් යන ලකුණු. හිටපු ජනපතිගේ පුද්ගලික ආරක්ෂකයාටත් කරුණු අමතක වෙයි. සාක්ෂි පරස්පර බවට පාස්කු කොමිසමෙන් චෝදනා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. නව කොවිඩ් මරණ 8ක් වාර්තා වීමත් සමග මෙරට COVID-19 මරණ 100 ඉක්මවා ගියා. ඊයේ දින සිදු වූ සියලු මරණ කොළඹ නගර සීමාව තුළින් වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර අද පසුරුවේ තවත් කොවිඩ් ආසාදිතයින් 274ක් හඳුනා ගැනුණා. COVID-19 ආසාදනයෙන් තවත් පුද්ගලයන් 8 දෙනෙකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ රාත්‍රියේ තහවුරු කළා. සෞඛ්‍යාංශ පැවසුවේ ඔවුන් සියලු දෙනාම කොළඹ නගර සීමාවේ පදිංචිකරුවන් බවයි. එමෙන්ම මියගිය පිරිස අතරින් 5 දෙනෙකුම සිය නිවෙස් තුලදී මිය ගොස් තිබුණා. ඒ අතර කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් 2 දෙනෙක්, කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි 1 අයෙක්, කොළඹ 2 සහ කොළඹ 10 ප්‍රදේශවල පදිංචි 2 දෙනෙකුද වෙනවා. සිසු තිදෙනාගෙන් 1 අයෙක් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගොස් තිබෙනවා. එම තිදෙනාගෙන් තවත් අයෙක් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගොස් තිබුණා. මරණයට හේතුව වී ඇත්තේ නිදන්ගත පෙනහළු රෝගයක් සමග COVID-19 උග්‍රවීමයි. එමෙන්ම කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි 70 හැවිරිදි පුද්ගලයෙක් බන්ධනාගාර රෝහලේදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව වී ඇත්තේ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ වකුගඩු ආසාදනයක්. මේ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගියා. ඉන් 13 දෙනෙකු පළමු කොවිඩ් රැල්ලේදී මියගිය අය අතර සෙසු 94 දෙනා මියගියේ දෙවෙනි කොවිඩ් රැල්ලේදී. වෛරසය ආසාදනය වීම නිසා මියගිය සමස්ත 107 දෙනාගෙන් 30 දෙනෙකු වයස අවුරුදු 10ත් 30ත් අතර වයස්වල පසු වන අතර සිව් දෙනෙකු 31ත් 40ත් අතර වයස්වල පසු වුණා. වයස අවුරුදු 41ත් 50ත් අතර වයස් සීමාවේ පසු වන 16 දෙනෙකුද, වයස 51ත් 60ත් අතර 21 දෙනෙකුද, වයස 61ත් 70ත් අතර යන වයස්වල පසු වන 20 දෙනෙකුද මියගිය අය අතර වෙනවා. සමස්ත කොවිඩ් මරණ අතරින් වැඩිම සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ අවුරුදු 71ට වඩා වැඩි වයස් කාණ්ඩයෙන් වන අතර එම සංඛ්‍යාව 43ක්. සමස්ත මරණ 107න් 79 දෙනෙකුම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ගම්පහින්. එම සංඛ්‍යාව 13ක්. කළුතරින් 6ක්, කුරුණෑගලින් 4ක්, පුත්තලමෙන් 3ක්, නුවරඑළියෙන් 1 මරණයක් සහ හඳුනා නොගත් 1 මරණයකුත් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්. කොවිඩ් මරණ 107න් 42ක් නිවෙස්වලදී හෝ රෝහල් වෙත ඇතුළත් කිරීමේදී සිදු වූ මරණ වන අතර 64 දෙනෙකු මිය ගොස් ඇත්තේ රෝහල්වලදී. අනෙක් කොවිඩ් මරණය මාර්ගයක මිය ගොස් සිටි අයෙක්. අතිගරු ජනාධිපතිතුමා විසිනුත් විශේෂයෙන්ම මේ නිවෙස්වල මිය යාම වළක්වා ගැනීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්න කියලා අපිට පෙරේද දිනේදී කිව්වා. ඒ අනුව අපි හුදකලාවට ලක් කළ තිබෙන ප්‍රදේශවලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් කීප දෙනෙක්ම ජංගම ආකාරයෙන් ගමන් කරලා හැකියතාක් දුරට මොවුන රෝහල් වෙත යොමු කිරීමට. ඒත් එක්කම තමයි එක ජනාධිපතිතුමා විසින් ලබා දුන්න එක උපදෙසක් තමයි යම්කිසි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙක් හැටියට රෝහල වෙත ඉවත් කරගෙන යන අවස්ථාවේදී පරීක්ෂා කරන්න කියලා ඒ නිවසේ නිදන්ගත රෝග සහ ඒ වැනි තත්ත්වයන් යටතේ ඉන්න පුද්ගලයන් නිවෙස්වල ඉන්නවාද කියලා එසේ ඉන්නවා නම් ඔවුන් වහාම රෝහල්ගත කිරීමට කටයුතු කරන්න. මොකද ඔවුන්ට යම්කිසි ආකාරයක සම්බන්ධතාවක් තියෙනවා COVID-19 හැදෙන්න.
මේ අතර ඊයේ දිනේදී මෙරටින් ආසාදිතයන් 473 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයන් ගණන කොළඹින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 138ක්. කොළඹ මහනගර සභා සීමාව තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාලනය කළ හැකි මට්ටමින් ආසාදනය පවතින්නේ නැහැ. මේ වෙදි රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙනවා. දැඩි පරිශ්‍රමයක් යොදමින් ඉන්නවා පාලනය කර ගැනීම සඳහා. ගම්පහින් ඊයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 63ක්. මේ අතර ඊයේ දිනේදී රත්නපුරයෙන් ආසාදිතයන් 35ක් හඳුනාගෙන තිබෙනවා. කලතුරින් මින් පෙර ආසාදිතයන් රැසක් වාර්තා වූවත් ඊයේ වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 30 දෙනෙකු පමණයි. තවත් දිස්ත්‍රික්ක 10කින් ඊයේ දිනේදී ආසාදිතයන් 37ක් හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේත් පදිංචිය තහවුරු කළ නොහැකි ආසාදිතයන් 197ක් හඳුනා ගැනුණා. කොළඹ අබ්දුල් හමීඩ් මාවතේ 10 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අද එම ප්‍රදේශයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී. මේ අතර හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයන් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ සමග අදාළ කර්මාන්ත ශාලාව වසා දැමුණු බවයි. මොවුන් පිරිස රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි පිරිසක් ආශ්‍රය කර ඇති බැවින් ඔවුන්ගෙන් මොවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන බවද සෞඛ්‍ය අංශ සඳහන් කළා. එමෙන්ම රුවන්වැල්ල අඟුරුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර සිදු කළ වෛද්‍යවරයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුගෙන් දිනකට රෝගීන් 100 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි. ප්‍රතිකාරගත් සියලුම රෝගීන් මෙම වෛද්‍යවරයාගෙන් අනාරක්ෂිතව තමා ප්‍රතිකාර ලබලා තියෙන වෛද්‍යවරයා මුඛ ආවරණ හෝ සනීප ආරක්ෂක ක්‍රම පාවිච්චි කරලා නැහැ. ඉල්ලා සිටිනවා මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත්ත ඒ අය කරුණා කරලා තමන්ගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා අමතන්න. සිතාවක ආයෝජන කලාපයේ තවත් 11කට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අතර මහනුවර මහරෝහලේ වෛද්‍යවරයෙක් හෙදියන් 7ක් ඇතුළු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. තවත් කණ්ඩායමක් පොසිටිව් වුණා. වෛද්‍යවරයෙක්, හෙදින නිලධාරීන් 7 දෙනෙක්, ස්පීච් තෙරපිස්ට්ලා දෙන්නෙක්, ආඩියොලොජිස්ට් කෙනෙක් සහ සෞඛ්‍ය කාර්ය සහායක 5 දෙනෙක් හැටියට. අකුරණ ප්‍රදේශයේ සංචරණ සීමා කර ඇති බුළුගෝතැන්න හා තෙලබුගහවත් යන ප්‍රදේශවල තවත් පුද්ගලයන් 18කට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අතර අටලුගම අද දිනේදීත් හෙලිකොප්ටර් හා ඩ්‍රෝන යානා මගින් ගුවන් නිරීක්ෂණය සිදු කළා. කළුතර දිස්ත්‍රික්කෙත් විශේෂයෙන් අපේ මේ වෙනකොට අවදානම තියෙන අටලුගම නිසා ඍජු ලෙස අවදානම ලක් වෙලා තියෙන ජනගහනය 20000ක් විතර වෙනවා. ඒ 20000න් ඊයේ දවසේ 750ක් වගේ තමයි PCR කරලා තියෙන්නේ. ඒකට සමස්ත ජනගහනයෙන් 104ක් වගේ තමයි PCR කරලා තියෙන්නේ. 206ක් වගේ සංඛ්‍යාවක් ඊයේ හවස් වෙනකොට පොසිටිව් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පරීක්ෂා කරපු පිරිසෙන් 128ක් පොසිටිව් වෙලා තියෙනවා. මේ දත්තමත් හරි තීන්දුව ගත්තොත් තමයි රටක් විදිහට අපිට ගොඩ යාමක් ඉදිරි ගමනක් තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි බලධාරීන් ඉල්ලන්නේ සමස්ත කළුතර දිස්ත්‍රික්කයට මේක ව්‍යාප්ත වීමේ අවදානම නැති කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. ඒකෙදි ජනතාවට ලොකු වගකීමක් එනවා. පෙරේදා දිනේදී කොවිඩ් ආසාදිත වුණ සංඛ්‍යාව බැලුවම ඒ සංඛ්‍යාවෙන් හරි අඩක්වත් සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් ලැබුණේ නැහැ වුණු රැගෙන යන්න. මොකද එතන ගියන් පස්සේ දෙන ඇඩ්‍රස් වැරදි නැත්නම් ඒ ගෙවල් වලට ගියාම එහෙම කට්ටිය නැහැ කියනවා. එවැනි දේවල් කියලා කෙසේ හෝ මගහැරීමේ තත්වයක් අටලුවගමදී අපි දකින්න ලැබුණා. මේක තාමත්ම අවාසනාවන්තයි. ඒක ඊයේ පෙරේදා දෙකේම වුණා. ඒත් එක්කම PCR පරීක්ෂණ වලට සම්බන්ධ කරගෙන යද්දිත් තාමත්ම අවමගයක් තමයි මේ PCR පරීක්ෂණ වලටත් සම්බන්ධ වෙන්නේ අටලුවගම. තාමත් කාරුණික ඉල්ලා සිටිනවා ජීවත් වෙන ජනතාවට අටලුවගම සහයෝගය දක්වලා තවත් පුද්ගලයාට මේ පැතිර යාම වැළැක්වීම සඳහා ඔබ සහයෝගය දක්වන්න. එසේ නොඇති වුණොත් අනිවාර්යයෙන්ම මේ හුදකලා කාල සීමාව සැලකිය යුතු ආකාරයෙන් සැලකිය යුතු කාල සීමාවකට හුදකලා කිරීමට සිද්ධ වෙනවා. මේ ප්‍රදේශය මන්ද මෙමගින් සෙසු බණ්ඩාරගම කළුතර දිස්ත්‍රික්කයට ඇතිවන තර්ජනය වැළැක්වීම සඳහා දැනට අපිට වාර්තා වෙන ආකාරයට විශේෂයෙන්ම අටලුගම ප්‍රදේශයේ ආශ්‍රිතව සමහර පිරිස් PCR පරීක්ෂණ වලට පෙනී නොසිටින බවට වාර්තා වෙලා තිබෙනවා. කරුණා කරලා ඒ සඳහා යොමු වෙන්න. එය මගහැරීම එක් පැත්තකින් ඔබට විරුද්ධව අපරාධ නීතිය යටතේ වගේම නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට හේතුවක් වෙනවා. දෙවෙනි කාරණේ ඔබගේ නිවස එමන් නැත රැඳී සිටින ස්ථානය මුද්‍රා තැබීමට සිදු වෙනවා. ඒ වගේම අපිට වාර්තා වී තිබෙනවා සමහර හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාවට යම් සංවිධානාත්මක පුද්ගලයන් 4 දෙනෙක් විසින් සමාජ මාධ්‍ය ජාලා වලින් දැනුම් දෙන බවට මේ PCR පරීක්ෂණ වලට සහභාගී නොවන ලෙසට ඒ පුද්ගලයන් සොයා අපි විමර්ශන පවත්වනවා. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 22775ක් දක්වා ඉහළ යනවා. ඉන් 16656ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6072ක්.
ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජි ක්‍රැකර්. ක්‍රන්චි වෙජි. ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වූහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කල්දවීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද 6 වන දිනටත් පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී සඳහන් කළා. මේ අතර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වුණා. දැනට තිබෙන තත්ත්වය තමයි සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරලා තිබෙනවා. 2021 ජනවාරි මාසයේ 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ. තව සතියක් දෙකක් තුළ අපිට මේ පාසල් විවෘත කිරීමේ අසීරුතාවයක් තියෙනවා. අපිට තීරණයක් ගන්න වෙනවා අකමැත්තෙන් හෝ ඒ විභාගයේ කල් දැමීමට. ඒ ගැන තාම තීරණයක් කරන්නේ නැහැ. පෞගේ අවුරුදු 5 තුළ මිනිස්සු තෝරගෙන නඩු දැම්මා. බොරු නඩු. ලලිත් වීරතුංග අනූෂ පැල්පිට මැතිතුමා සම්බන්ධයෙන් ලබා දීලා තිබුණු නඩු තීන්දුවක් පිළිබඳව. ඒ නඩු තීන්දුව නීත්‍යානුකූල ලෙස ලබා දීපු නඩු තීන්දුව පිල්ලයන් මන්ත්‍රීතුමාගේ නඩුව පිළිබඳව ශාලා ආందోලනයක් ඇති වුණා. 2015 දී එතුමාව හිරබාරයට ගත්තේ යම් කිසි පුද්ගලයෙකු ලබා දුන්න පාපොච්චාරණයක් ස්වච්ඡාවෙන් ලබා දුන්නු පදනමක් කියලා උඩ තියාගෙන නැවතත් අභියාචනාධිකරණය සම්පූර්ණයෙන්ම නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා. එම පාපොච්චාරණය බාරගන්න බෑ කියලා ඒ පාපොච්චාරණය විසිකරාට පස්සේ පිල්ලයන් මන්ත්‍රීතුමාට විරුද්ධව කිසිදු එවිඩන්ස් එකක් නැහැ. ඊට පස්සේ ඔහුව තවදුරටත් ඇතුළේ තියාගෙන ඉන්න කියනවාද තමුන්ට දේශපාලන වශයෙන් තමුන්ට ප්‍රතිවාදියෙක් ඉන්න. අධ්‍යයන වාර්තා අනුව මන්නාරම ද්‍රෝණයේ ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9කට ආසන්න වායු නිදි සහ බැරල් බිලියන 2ක් පමණ ඉක්ම වූ තෙල් නිදි දෙකක් සමග මන්නාරම ද්‍රෝණයේ සක්‍රිය ඛනිජ තෙල් පද්ධතියක් සනාථ කරලා තියෙනවා. මෙම බිම් කොටසෙහි වැඩිදුරටත් පවතින ඛනිජ තෙල් හමුවීමේ විභවතාව සෙවිමින් සුදුසු ආයෝජකයන් සොයා ගැනීම සඳහා සීලායන් පවර් ලිමිටඩ් කියන ආයතනයේ සමාගමට මේක අවෝඩ් කරා. හැබැයි අවුරුද්දක් තුල කිසිම තීරණයක් කරන්න ගෙනාපු ආයෝජකෙක් නැවත යවලා තියෙනවා. කබීර් රසීම් මන්ත්‍රීතුමා ස්ථාවයෙන් එංගෙව්වේ එතුමන්ලා සොයාගත්තා වගේ. මන්නාරම් ද්‍රෝණියේ M2 කියන කැබැල්ලේ ගවේෂණ ආරම්භ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ. ලින් 4න් 3ක්ම සාර්ථකයි. එහෙනම් කෝතෙල් දැන් 2011 දී මේ කැණීම් කරපු ඉන්දියානු සමාගම ගෑස් සම්පත ලැබුණාට පස්සේ එයාගේ මූල්‍ය දුෂ්කරතා හින්දා ඉන්දියානු සමාගම ඉවත් වෙලා ගියා. මේ තෙල් කර්මාන්තය ආයෝජනය කරන්නේ ඩොලර් මිලියන වලින් නෙවෙයි බිලියන වලින්. මේ වගේ ආයෝජන කාවට ගියාට කරන්නේ නැහැ. තමන්ගේ ආයෝජනයේ සුරක්ෂිතතාව තහවුරු කරන නීතිමය රාමුවක් අවශ්‍යයි. ලබන වසරේ මුලදී අපි මේ නීතිමය රාමුව කණ්ඩ තෙල් සම්පත් සංවර්ධන පනත විදියට මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ මූලික අවශ්‍යතා ඉටු කළාට පස්සේ තමයි අපි කර්මාන්තයට ගිහිල්ලා එන්න අපේ රටේ ආයෝජනය කරන්න කියන ඉල්ලීම කළ යුත්තේ. කනිත් තෙල් නීතිගත සංස්ථාව කෝටි 34899ක ණයකින් කනිත් තෙල් නීතිගත සංස්ථාව පෙළෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලය ගත්තොත් කෝටි 13075ක් ණය. අද තෙල් සංස්ථාවේ ගිනි දැල්ල ආර්ථිකය රත් කරමින් තිබෙනවා. සියලු බොරතෙල් ආනයනය කරලා පිරිපහදු කරලා දෙන්න පුළුවන් නම් අදත් අපිට වෙළඳ පොලේ මිල 37%කින් අඩු කරලා දෙන්න පුළුවන්. තෙල් පිරිපහදුවෙන් එන අතුරු පළ වලින් පොහොර නිෂ්පාදනය කරා. අපිට යූරියා පොහොර ෆැක්ටරියක් තිබුණා. 1981 දී අපේ පොහොර සමාගම මෙට්‍රික් ටන් 50000ක් පාකිස්තානයට යූරියා ඇරියා. හැබැයි අද 8ක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ යූරියා. මොකද තමුන්වන්සේලාගේ දේශප්‍රේමී. චීනවරාය ගබඩා සංකීර්ණය තෙල් ටැංකි 102ක්. මේක 2003 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉන්දියානුවට තාවකාලික ගිවිසුමෙන් පවරා දුන්නා. IOC එකෙන් අවුරුදු 5ටම අපිට හම්බ වෙනවා මිලියන 60ක බද්දක්. අපි IOC එකේ ගබඩාව තෙල් ටැංකියක් පාවිච්චි කරා කියලා මිලියන 42ක් ගෙවනවා. හරියට මගේ ගේ රුපියල් 1000කට මම කුලියට දීලා ඒගෙන් කාමරයක් ගන්නවා රුපියල් 20000ක් දීලා. ඒ වගේ තීන්දුව නෙමෙයි. දැන් මම අහන්නේ මේ තෙල් ටැංකි සංකීර්ණ ගන්නවද නැද්ද ආණ්ඩුව තීන්දුවක් කියන්න ඕන. හැබැයි දැන් පවර ගන්නවද? උඹ පවර ගන්නේ නැහැ. තව සති දෙකක් ඇතුළතදී පළවෙනි ලක්දරුවේ බලාගාරය ආරම්භ වෙනවා. ඒ වගේම මේ එන මාසයක් අග වෙනකට අපි විශ්වාස කරනවා දෙවෙනි LNG බලාගාරයට අවශ්‍ය ටෙන්ඩර් කැඳවීම සිදු කරන්න පුළුවන් වෙයි කියලා. උමාඔය වාරිමාර්ග ඇමතුමා උමාඔය අපි පෙබරවාරි මාසය වෙනකොට අවසන් කරන්නට ඕනි කියලා. 2019 වර්ෂයේ මෙරටේ ජනනය කරනු ලැබූ නිෂ්පාදනය කරනු ලැබූ මුළු විදුලි ඒකක සංඛ්‍යාව ඒකක බිලියන 16ක්. එක ඒකකකින් රුපියලක් අඩු වුණොත් ඉතිරෙන මුදල කීයද? රුපියල් බිලියන 16යි. LNG වලින් අපි ගත්තොත් මම හිතන්නේ රුපියල් 17ක වටේ අපිට ඒකකයක මිල තියාගන්න පුළුවන්. අපි විශ්වාස කරනවා ආණ්ඩුවක් විදියට මේ ඉලක්කය අපිට හමාගෙන යන්න පුළුවන්. ඇමතිවරු නැහැ අපේ ක්‍රීඩා ඇමතුමා නාමල් රාජපක්ෂ මහතුමා ඇතුළු කවුරුවත් නැහැ. නෑ මම මේ බලාපොරොත්තු වෙන්නේ තරුණ නාමල් රාජපක්ෂ මහත්තයා ගැන කතා කරන්න. තමුන්නාන්සේ බොහොම වයසක කෙනෙක් තමුන්නාන්සේ වාඩි වෙන්නේ.
තමුන්නාගේ වයස හැටියට හැසිරෙන්න ඕමයි කාලය ගන්න නැතුව. කටපියාරේ ඉන්න වයසේ වැදගත් විදියට කතා කරද්ද මේ හරක් ටික පාර්ලිමේන්තුවට එවලා දැන් මේ දවස්වල LPL තරඟාවලිය ක්‍රියාත්මක වෙනවා. LPL තරඟාවලියේ අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරන රවි වික්‍රමරත්න මහත්මයා තරඟ පාවා දීම පිළිබඳව මේ රටේ චෝදනා ලැබපු පුද්ගලයෙක්. මේ LPL තරඟාවලිය විකාශන අයිතිය ඩුබායි සමාගමකට තමයි ලැබුණේ. දැන් ඒකට ලැබෙන්න අවශ්‍ය වෙන ඇමරිකන් ඩොලර් 17,50,000ක මුදල තවම එක වාරිකයක්වත් එක කොටසක්වත් තවම ලැබිලා නැති බව තමයි වාර්තා වෙන්නේ. හර්ෂල් ගිබ්ස් කියන දකුණු අප්‍රිකානුවා ඒ රටෙන් පිටත් වෙන්නේ විස්තර විචාරකයෙක් හැටියට මේ රටට එනවා කියලා. හැබැයි මේ රටට ආපුවාම කොලම්බෝ කිංස් කියන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා බවට පත් වෙලා. එහෙන් එන්නේ කාකෙක් විදියට මෙහෙන් ආපුවාම කුස්සෙක් වෙලා. අද වෙනකොට දැන් IPL සැනකෙළිය පටන් ගන්න තියෙනවා. sorry LPL සමාවෙන්න LPL මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. LPL සැනකෙළිය ආරම්භ කරන්න නාමල් රාජපක්ෂ ගරු අමාත්‍යවරයා ගිහිල්ලා කතාවක් කරලා ජාත්‍යන්තරයට මේ රටේ ක්‍රීඩාව ගැන හොඳ අදහසක් දුන්නා. මම හිතන්නේ සභාව නොමග යවීමක් කරනවා නාමල් රාජපක්ෂ ගරු ඇමතුමා LPL එකට ගියේ නෑ. ඒක වීඩියෝ තාක්ෂණයෙන් ඇමති වේ. අද තමුන්නාස්සලට හරිනම් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දෙන්න ඕන ඕගොල්ලෝ වගේ කොල්ලන්ඩ මේ බලන්න අර විස්ථාම යන්න ඕන්න මේ ඉන්න කිරියල්ල මහත්තයාගෙනත් විපක්ෂයේ සංවිධායක කරලා එක් කරගෙන යනකොට කවුරු හරි අල්ලගෙන යන්න ඕනේ. දුගානේ හරියට බෝල් ජොයින්ට් තියෙන කෙනෙකුට දෙන්නකෝ. LPL තරඟාවලිය රජයේ කිසි යුදලක් එකට බය කරන්නේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අනුග්‍රහක බෞතුන්ගෙන් කරන්නේ මේ අනුග්‍රහක බෞතුන්ගෙන් මේ තරගාවලිය කරන නිසා ක්‍රිකට් බාලල මණ්ඩලය US මිලියන 5කට වැඩිය ලාභයක් ලබනවා. මම දැක්කා පෞකේද හරියන් ප්‍රනාන්දු මහත්තයා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. පිල්ලයන්ට බේල් ශානිට ජේල්ලු. මම දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා ශානි අබේසේකරගේ දුක කියනවා. කරන්නේ මොකද හේතුව? එක නඩුවකින් ලලිත් වීරතුංග මහත්මයා නිදහස් කරයි කියලා. තමුන්නාස්සලගේ කාලේ ඒවා අම්මා අපේ කාලේ සුම්මා ඒවා. හරෙන් ප්‍රනාන්දු මහත්තයා තමුන්නාස්සලා විපක්ෂයෙන් වඩා පොඩ්ඩක් නීතිය ගැන ඉගෙන ගන්න. තමුන්නාස්සලා අධිකරණයට අපහාස කරලා අන්තිමට වෙන්නේ ප්‍රජාහිතයක් නැති වෙලා තමුන්නාස්සලා ලොකු අමාරුවකට වැටෙන්න යන්නේ. මේ කතා කරන්නේ ආණ්ඩු පක්ෂයේ බලයයි ශක්තියයි. ඒක තමයි මේ කතා කරන්නේ. හොඳට මතක තියාගන්න. මේක තමයි ගෝඨාභය රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ බලයයි ශක්තියයි. තාම අපේ කරන්ට් එක වැදිලා නැහැ. හෙට අනිද්දා යනකොට ඔක වැදෙනකොට තමුන්නාස්සලගේ කටවල් වැහිලා මුට්ටු වෙලා තමුන්නාස්සලක තේරුම් ගයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිංගප්පූරුවේ සිටි හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීම සඳහා තම දුරකථනයට ඇමතුමක් ගත්තේ දැයි තමන්ට මතකයක් නැති බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා පවසනවා. ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි දෙමින්. හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ රැඳී සිටි දිනවල ජනාධිපතිවරයාගේ රාජකාරී දුරකථනය අතතිව සිටි වර්තමානයේද මෛත්‍රීපාල මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී ප්‍රයන්ත පුෂ්පකුමාර මහතා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ අදාළ ගමනට හිටපු ජනාධිපතිවරයා සමග සහභාගී වූ පිරිස කවුරුන්ද යන්නයි. ජනාධිපතිතුමාගේ බිරිඳ පෞද්ගලික වෛද්‍යවරයා ප්‍රධාන ආරක්ෂක නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ බම එම ගමනට සහභාගී වූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී විමසුවේ ජනාධිපතිවරයාගේ දරුවන් සිංගප්පූරු සංචාරයට සහභාගී වූයේද යන්නයි. කලින්ම ගිහින් හිටපු ජනාධිපතිවරයාගේ පුතා එහෙදී අපිත් සමග සම්බන්ධ වුණා. අනෙක් දරුවන් දෙදෙනාත් සහභාගී වුණා වගේ මතකයක් ඇති බව සාක්ෂිකරු මෙහිදී පැවසුවා. ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදී ප්‍රශ්න කළේ දරුවන් එම සංචාරයට සහභාගී වූ බවට දැන් කිව්වට කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශ දෙද්දී දරුවන් සිංගප්පූරු ගමනට සහභාගී වූ බවට සඳහනක් කර නැති බවයි. මට ඒ වෙනකොට මතකයක් තිබුණේ නැහැ. මම ඊට පස්සේ කිහිප දෙනෙකුට කතා කරලා ඒ කරුණ සොයාගත්තේ. හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂකවරයා මෙහිදී පිළිතුරු දුන්නා. කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ හිටපු ජනාධිපතිවරයා කුමන දිනවල මවුන්ට් එලිසබෙත් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු වුණේද යන්නයි. ජනාධිපතිවරයා වරින් වර රෝහලට ගියා. නමුත් කිසිම අවස්ථාවක නේවාසිකව රැඳිලා ප්‍රතිකාර නොගත් බව සාක්ෂිකරු සඳහන් කළා. සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ දැන් එලෙස ප්‍රකාශ කළත් හිටපු ජනාධිපතිවරයා අප්‍රේල් 20 වන දින දවසම රෝහලේ රැඳී සිටි බවට සාක්ෂිකරු කොමිසමේ පොලිස් ඒකකයට දුන් කට උත්තරයක සඳහන් වන බවයි. ස්වාමීනි මම ඒ ප්‍රකාශ සටහන් කරලත් දැන් ගොඩක් කල්. ඒ ගැන මට නිසි මතකයක් නැහැ. යයි පෞද්ගලික ආරක්ෂක නිලධාරියා පිළිතුරු දුන්නා. සභාපති විනිසුරුවරයා පැවසුවේ සාක්ෂිකරු පොලිස් ඒකකයට සහ කොමිසමට සිදු කරන ප්‍රකාශ අතර පරස්පරතා පවතින බවයි. මෙහිදී සාක්ෂිකරු සතුව පැවති හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරී දුරකථනයේ දුරකථන වාර්තා කෙරෙහි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අවධානය යොමු කළා.
2019 අප්‍රේල් 18 සිට 21 වනතෙක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවස හරහා සිංගප්පූරුවේ සිටි ඔබ සතුව පැවති හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරී දුරකථනයට ඇමතුම් 43ක් ඇවිත් තිබෙනවා. ඔබ සතුව පැවති දුරකථනයෙන් ඇමතුම් 7ක් අරගෙන තිබෙනවා පැජට් පාරේ පිහිටි නිල නිවසට. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා එතුමාගේ අවශ්‍යතාවලට ඔබ සතුව පැවති දුරකථනයෙන් ඇමතුම් ගත්තා කියන එක නේද? රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසුවා. නැහැ. ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවලට පමණක් නෙමේ අපේ අවශ්‍යතාවලටත් ඇමතුම් ගන්නවා. අනික ජනාධිපතිතුමාගේ පවුලේ අයත් සම්බන්ධ වෙලා හිටපු නිසා එයාලට එන ඇමතුම් මේ දුරකථනයට එනවා. යයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා. 2019 අප්‍රේල් 20 සවස 6:16ට රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඔබ සතුව පැවති දුරකථනයට ඇමතුමක් ආවේදයි රාජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී විමසුවා. නැහැ. එහෙම ඇමතුමක් ආවේ නැති බව සාක්ෂිකරු පිළිතුරු දුන්නා. එහිදී නැවතත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල වූ දින ප්‍රහාරයට පෙරවරු 7:59ට පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා ඔබ සතුව පැවති දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේද යන්නයි. දුරකථන ඇමතුමක් ආ බවක් මේ වාර්තාවේ පෙන්눔 කරනවා. නමුත් මට ඒ ගැන මතකයක් නැති බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. මහත්මයා මේ ඇමතුම විනාඩි 2යි තප්පර ගණනක ඇමතුමක්. මතක නැති වෙන්න බැහැ නේද? රාජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය යලි ප්‍රශ්න කළා. ස්වාමීනි මේ ඇමතුම ඇවිත් දැන් අවුරුදු 1.5කටත් කිට්ටුයි. ඒ නිසා මට ඒ ගැන මතකයක් නැති බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ඊට පිළිතුරු දෙමින් පැවසුවා. කෙසේ වෙතත් සභාපති විනිසුරුවරයා පැවසුවේ ඔබ පොලිස් ඒකකයට කියලා තියෙනවා ජනාධිපතිවරයාට ආපු ඇතැම් ඇමතුම් ජනාධිපතිවරයා සමග සම්බන්ධ කළ බවත් අදාළ ඇමතුම් දෙකත් සම්බන්ධ කරන්නට ඇතැයි තමා විශ්වාස කරන බවත්. ඒක එහෙම වෙන්න බැහැ ස්වාමීනි. සාක්ෂිකරු පිළිතුරු දීමත් සමග සභාපති විනිසුරුවරයා පෙරලා ප්‍රශ්න කළේ ඔබ කියවල නෙවෙයිද ප්‍රකාශයට අත්සන් කළේ? කියවල අත්සන් කළේ ස්වාමිනි යනුවෙන් සාක්ෂිකරු එහිදී කියා සිටියා. එසපකින් අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් අවසන්. සුබ රාත්‍රියක්.